නිසා ඔබත් මා පන්ති කාමර ඉගෙනීම තුළ කම්නෝවි දැනට මාස දෙකක් විතර ගත වෙලා තියෙනවා. ඉතින් මා විශ්වාස කරේ කොයියම් මොහොතකෝ පන්ති සහ පාසල් ආරම්භ කරાવી කියලා. ඒ නිසා අපි පන්ති කාමරය තුළ සජීවී ඉගෙනීම තරම් මම හිතන්නේ වීඩියෝකින් ඉගෙනීම 100%ක් සාර්ථක නැහැ. ඒ වගේම මේ වගේ වීඩියෝවක් නරඹන්න සියලුම දරුවන්ට හැකියාවක් නැහැ. දෙමව්පියන් දුරකථනයේ කතා කරලා කිව්වේ අපිට බලන්න බෑ කියන අය තමයි වැඩි ප්‍රමාණයක් හිටියේ. ඒ නිසා ටිකක් කල් ගත්තා අපි වීඩියෝවක් නොකර පන්ති කාමරයේ ඉඳන්. නමුත් මේ යන තත්ත්වයේ හැටියට තවමත් පන්ති ආරම්භ කරන පාසල් ආරම්භ කරන තත්ත්වයක් පේනතෙක් මායිමක තිබුණා. හරියට නිශ්චිත දිනයක් නැති නිසා මම තීරණය කරා ඔයාලට වීඩියෝ මගින් එක් පාඩමක් හෝ පාඩම් කීපයක් හෝ මේ ඉදිරියට කරගෙන යන්න. ඉතින් එතනදී 6 7 8 9 10 11 කියන සාමාන්‍ය පෙළ විභාගයට සූදානම් වෙන දරුවන් හැටියට 10 සහ 11 ශ්‍රේණි වල දරුවන් තමයි ගණිතයේ විෂයේ පැය 5ක ප්‍රශ්න පත්‍රයකට මුහුණ දෙන්නේ. 6 7 8 9 කියන විෂයන් පන්ති වල ළමයි පැය 2ක විතර ප්‍රශ්න පත්‍රයකට මුහුණ දෙන්න නිසා උන්ට ලොකු අවධානයක් නැහැ. 10 11 ශ්‍රේණි වලට ටිකක් වැඩි අවධානයක් තියෙනවා. ඒ නිසා 10 සහ 11 ශ්‍රේණි වල දරුවන්ට තමයි අද දවසේ මම ඒකෙත් 11 ශ්‍රේණි දරුවන්ට තමයි අද දවසේ කරන පාඩම මම කරන්න සූදානම් කරගෙන තියෙන්නේ. ඉතින් මෙතනදී අපි සියාත්‍රා අධ්‍යාපන ආයතනයේ කවුරු හිටියේ ඉන්න ගුරුවරු සියලු දෙනාම එකතු වෙලා මෙන්න මේ වගේ ටියුට් එකක් ප්‍රධාන විෂයන් 5 සහ ICT කියන විෂයත් එක්ක ඒ වගේම විශේෂ සියලු විෂයන් වලින් එකතු වෙලා පොතක් හදලා නොමිලේ ලබා දුන්නා. ඒක ලබා ගන්න බැරි වුණා කියලා කියනවා. තවමත් මේක ගන්න පුළුවන් මේ බජාදා හවස 1 ඉඳලා 3 වෙනකම් මේක දෙනවා. ඉතින් මේකට ඇතුළත් කරේ දෙවෙනි වාරයට අයිති පාඩම. ඒ කියන්නේ අපි මෙතෙක් උගන්වපු නැති පාඩම. මේ කොට සුරත නැණෙක් ආයතනවල දරුවන්ට ලැබිලා නැහැ. ඒ දරුවන්ට මේක සියාත්‍රා ආයතනයේ ගුරුවරු එකතු වෙලා ළමයින්ට නොමිලේ ලබා දීපු කොට. ඒතර මේ කොට නැති වුණාට සුරත සහ නැණෙක් ආයතනවල දරුවන්ට මේකට අයිති ගණිතයේ පාඩම ඇතුළත් කරපු කොලයක් අපිට ටියුට් එකක් මම ඉදිරියේදී ලබා දෙනවා. ඒ නිසා ඒ දරුවනුත් මේක ඉගෙන ගන්න එක මේ පාඩම ඉගෙන ගන්න එක මහත් වැදගත් වෙනවා. දැන් අපි පටන් ගන්න 11 ශ්‍රේණියේ 9 වෙනි පාඩම ප්‍රතිශත පාඩමේ ලකුණු 10ට ගණන් දෙවෙනි ප්‍රශ්න පත්‍රයට ලැබෙනවා කියලා කිව්වා. එතකොට ඒකේ කොටස් දෙකක් තියෙනවා. දීනවන ශේෂ ක්‍රමය සහ වැල්පොලිය. ඒක මම මුලින් ගන්නේ දීනවන ශේෂ ක්‍රමය. දීනවන ශේෂ ක්‍රමය කියන එක ඒකේ දරුවන්ට සම්පූර්ණ අලුත්ම කොටසක්. මේක කලින් එහෙම කොටසක් හමු වෙලා නැහැ. අපි පොලිය ගණනය කරන එක හදලා තියෙනවා. අපි උදාහරණයක් ගත්තොත් රුපියල් 8000ක ණයක් අපි අරගත්තොත් 15%ක වාර්ෂික පොලිය. රුපියල් 8000ක් ණයට ගන්නවා 15%ක වාර්ෂික පොලිය ප්‍රතිශතය. එතකොට අවුරුද්දකට ගෙවන පොලිය හොයන්න අපි කරේ සුළු පොලිය ක්‍රමයේදී 8000 ගුණ කරා 100න් 5. එතකොට ඒක අවුරුද්දකට පොලියේ ඊළඟ මාසයකට යන්න ඕන මේකෙන් 12න් 50ක් ගන්න. ඒක තමයි කරන්නේ. හැබැයි මේ පොලිය වල සාමාන්‍ය සුළු පොලිය ක්‍රමය. ඒතර මේ දීනවන ශේෂ ක්‍රමය කියන එක සම්පූර්ණයෙන්ම මීට වැඩි වෙනස් කරනවා. අපි අන්න ඒක තමයි අද ඉගෙන ගන්න යන්නේ. ඒතර දීනවන ශේෂ ක්‍රමයේදී අපි ඉගෙන ගන්න පොලිය ගණනය කරන ක්‍රමය. ඒ පොලිය අයතරන්නේ මොන වගේ ණය මුදල් සඳහාද කියන එක අපි ඉගෙන ගන්නවා ඉස්සෙල්ලා. අපි බැංකු වලින් නිවාස ණය, දේපල ණය, ඒ වගේ විශාල ණය මුදල් අරගන්නවා. ඒ වගේම මේ දරුවෝ දන්නවා දැනට අපි ගන්න වාහන ලීසින් කරලා ගන්නවා කියන එක. ලීසින් කරලා කියන්නේ අපි මුලින් යම් කිසි මුදලක් ගෙවලා ඉතුරු ටික සමානව මාසික වාරික වලින් මාසෙන් මාස ගෙවන්න ආරම්භ. ඒ වගේ වෙනත් බහන්න අපි අර ගන්නවා ගෙවන්න. ඒ ගෙවන්න ගත්තම මුලින් ගෙවපු ටික අතහැරලා ඉතුරු ටික ණය මුදල්. ඒ ණය මුදල් සඳහා ඒ වගේම බැංකු වලින් අපි ගන්න ණය මුදල් සඳහා පොලියම දන්නේ මෙන්න මේ ක්‍රමය. හීනවන ශේෂ ක්‍රමය. ඒ හීනවන ශේෂ ක්‍රමය තමයි පොලිය හදන්නේ. ඒතකොට මේ වචනේ ඇතුළේම තියෙන මේක තේරුම. හීනවන කියන අඩු වෙනවා. ශේෂය කියන්නේ ඉතිරි. ඒ හීනවන ශේෂය කියන්නේ අඩු වෙලා ඉතුරු වෙන මුදලට තමයි පොලිය හදන්නේ.
මම ඒක පැහැදිලි කරු මෙන්න මේ උදාහරණයක්. ප්‍රතිශත හීන විශේෂ ක්‍රමය මම කියන රුපියල් 8000 ණයට ගන්න. මේ සරල උදාහරණයක්. ඒක ගෙවන්න ඕන මාස 4කට. අපි මේක මාසික වාරික කියලා කියනවා. මාසික වාරික 4කට. ඒකට අය කරනවා නම් 115ක වාර්ෂික පොලිය. වාර්ෂික පොලියක් අය කරනවා. එතකොට අපි සාමාන්‍ය ක්‍රමයෙන් නම් 8100න් 15 ගුණ කරලා ඒක 12කින් ගුණ කරා මාසෙකට එක මාස 4කට ඒක 4කින් ගුණ කරාම නමුත් මේ ක්‍රමේ සම්පූර්ණයෙන් එහෙම නෙමෙයි. වෙනත් ක්‍රමයක් තියෙන්නේ. උඩට හදන්න මෙන්න අපි හදන විදිය රුපියල් 8000 ණය මුදල මාස 4කින් ගෙවන්න ඕන. අපි පොලි ප්‍රතිශතයකින් පැත්තකින් තියෙනවා. පොලියක් අය කරන්නේ නැත්නම් එක මාසයකට ගෙවන්න ඕන මුදල හොයාගන්න රුපියල් 8000 ගෙවන්න තියෙන මාස 4කින් නිසා 8000 බෙදනවා 4ට. එතකොට එනවා රුපියල් 2000. රුපියල් 2000 මුදලක් තමයි අපිට මාසයකට සැරයක් ගෙවන්න තියෙන්නේ. හැබැයි පොලියක් නැහැ. එතකොට මේ 8000ට මාස 4කට ගෙවනකොට පොලිය ගන්න එක ක්‍රමයේ ඉතින් අපි ඉගෙන ගන්න යන්නේ කීරවශයෙන් ක්‍රමයේ ඉතින්. එතකොට මෙන්න මෙහෙම දෙයක් කරා. රුපියල් 8000 ඔන්න මම ණයනවා. මම පළවෙනි මාසේ ඉඳලා ඒ ආයතනයට යනකොට මම 8000ක් ණයනවා. ඒතකොට එක මාසෙක ගෙවන්න තියෙන මට ණය මුදලේ රුපියල් 2000. මම 8000 කියන 2000 ඩොලර් වලට ඉන්නවා. මේ 8000 කියන 2000 ඩොලර් 4ක්. එතකොට මේ තියෙන්නේ එක මාසෙක ණය කොටස. එක මාසයකට පොලිය නැතුව ගෙවන ණය කොටස 8004 නේ. එතකොට අපි මේකට කියනවා මාසික ණය කොටස. ඒකම තමයි මාස ඒකකය. හොඳට මතක තියාගන්න. මාසික ණය කොටස නැත්නම් මාස ඒකකය. ඒතර මාසික ණය කොටස හතරක් මෙතන තියෙනවා. මේ හතරට පොලිය ගෙවන්න. පළවෙනි මාසේ මම යනකොට මම පොලිය ගෙවන්න ඕන රුපියල් 8000ක්. මොකද මම 8000 ණයයි. පළවෙනි මාසේ ගිහිල්ලා මම ණය මුදලින් මෙන්න රුපියල් 2000 ඒ ආයතනයට දෙන්න. මාසෙ දෙකේ 2000. ඊට පස්සේ 2000 ණය කරන පොලියත් එක්කම තමයි ගෙවන්නේ. එතකොට හැබැයි 2000ට නෙමෙයි පොලිය හදන්නේ 8000ට. මම 8000ක් නැහැ. 2000ම 4ක් නැහැ. 2000ම 4ටම පොලිය ගෙවන්නේ. එතකොට අන්න එහෙනම් රුපියල් 2000 කියන්නේ මාස ඒකකයේ කියලා මම මතක තියාගන්න. රුපියල් 2000 වුණා 4කට. ඒ කියන්නේ මාස දෙකකට 4කට මම පළවෙනි මාසේ පොලිය ගෙවනවා. මම පළවෙනි මාසේ කීයද ගෙවලා ඉන්නේ රුපියල් 2000කුයි රුපියල් 8000ක්ම පොලිය. ඒ 8000 මන්ද නැහැ. ඔන්න දැන් පළවෙනි 2000 ගෙවුව පොලියක් ගෙවුවා. ඒ කියන්නේ 2000 වල 4කට තමයි මම පොලිය ගෙවුවේ. ඊළඟට මම යනවා පළවෙනි 9000 ගෙවුවා ඉවරයි. තව එකක තියෙන්නේ 6000. දෙවෙනි මාසේ යනකොට මම 6000කට පොලිය ගෙවනවා. ඒ කියන්නේ 2000 කට 3කට පොලිය ගෙවනවා. මාසයක 3කට පොලිය ගෙවනවා. මාසයක 3කට පොලිය 2000යි කියලා මම ඊළඟ මාසය යනකොට තව තියෙන්නේ 2000 දෙකක්. එතකොට මේ 2000 දෙකට මාසයක දෙකකට පොලියයි 2000 ගෙවලා. ඒ වාරික 3ක් ගෙවලා ඉවරයි. හතරවෙනි මාසය යනකොට මට තියෙන මාසයක එකයි ඉතුරුලා තියෙන්නේ. ඒ මාස ඒකකයේ පොලියයි ඒ 2000 ගෙවලාම ඔන්න මම හතරයි නිදහස්. අන්න එහෙනම් ඊළඟ ශේෂ ක්‍රමයෙන් පොලිය හදන්නේ 8000ට නෙමෙයි මාසයක ගණන් වලට. මම මුලදී මාසයක 4කටම පොලිය ගෙවනවා. ඊළඟ මාසයක 3කට, ඊළඟ 2කට, ඊළඟ 1කට. ඒත් මෙන්න මේ ටික එකතු කරාම උත්තරේට අපි කියනවා මාස ඒකක ගණන කියලා. මාස ඒකක ගණන. එන්න මේ පාඩම මුලින්ම ඉගෙන ගන්න තියෙන වශයෙන් මේ පොලිය හදන්න මාස ඒකක ගණන වෙන්නේ. දැන් 4 3 2 1 කියන මේ ටික එකතු කරනකොට සමාන්තර ශ්‍රේණියක අයිති වෙන සූත්‍රය. අවසාන පදේ 1යි, මුල් පදේ 4යි, පද ගණන 4යි. ඒක කෙටි කළ ඒ සූත්‍රය හදා ගන්නවා මෙන්න මෙහෙම. n බෙදීම 2යි n ධන 1යි. මේ ඔක්කොම මේ නිබන්ධනේ මේ ටියුට් එකේ ගණිතයේ කොටසේ අන්තර්ගත කරලා තියෙනවා. ඒක ටියුට් එක බලාගෙන මේක ඉගෙන ගන්නකොට හොඳට පැහැදිලි වෙනවා. නෝට් එකත් එක්ක යන්න. එතකොට අච්චු පොතේ මේ පාඩමේ උදාහරණ දීලා තියෙනවා. එතකොට මේ මොකද්ද? මාස ඒකක ගණන. හොයාගන්න සූත්‍රය. දැන් මේ ගණන මාස 4යි. හැබැයි මාස ඒක ගන්න 4යි. මාස ඒක ගන්න තියෙන 4යි තමයි 7යි. 7යි කියන්නේ 10ක් තියෙනවා. මාස 4කින් ගෙවන ණය මුදලේ මාස ඒක ගන්න 10ක් තියෙනවා. ඒක අපි ඒක
එක මේ සූත්‍රය ගත්තොත් එන්නේ මේ n කියන්නේ වාරික ගණන මේ ගෙවන වාරික ගණන මාස ගණන තමයි n කියන්නේ. ඒක n වෙනුවට මේ හතර ආදේශ වලින් මෙන්න බලන්න මේ ටික එකතු අපි ගන්න 10යි. n වෙනුවට හතර ආදේශ කරා හතර බෙදීම 2යි. ගුණ කිරීම මෙතන n ධන එක කියන්නේ හතර ධන 1යි. n වෙනුවට හතරනේ. හතර ධන එක කියන්නේ 5. එතකොට දෙකෙන් කැඩුනම 2යි 5වත් එක උත්තරේ 10ක් වෙනවා. එහෙනම් මෙතනදී දරුවෝ මතක තියාගන්න විශේෂ වචනය තමයි දීනවන ශේෂ ගණනේදී පොලිය ගණනය කරන්නේ මාස 1ට නෙමෙයි මාස 1කට. එහෙනම් එක මාස ඒකකයක් 2000ක් ඒකට පොලිය හොයාගෙන ඒ පොලිය මාස ඒකක ගණනේ ගුණ කරලා අපිට මුළු පොලිය හොයාගන්න පුළුවන්. මුළු පොලිය හොයාගන්න බල කරන්න ඕන මාස ඒකකයකට පොලිය හොයාගෙන මේ ගණනේ අපිට මාස 1 10ක් තියෙනවා. ඒ 10 ගුණ කරනවා. එතකොට එන මුල් පොලිය. right. ඔන්න මම ඔය පැහැදිලි කරේ ඊළඟ ශේෂ ක්‍රමයේදී පොලිය ගණනය කරන ක්‍රමය. දැන් අපි ඊළඟට උදාහරණයකින් මුළු පොලිය සීම කරමු. හරි. දැන් මම මේ උදාහරණයට ගන්න එක බෝඩ් එකේ දාලා දුන්නා අපි මෙන්න මේ පැහැදිලි කරගමු. දරුවෝ ලියා ගන්න ඕනේ නෑ පැහැදිලි කරගන්න. මම කිව්ව නිබන්ධනය උඩ කියනවා. සුරත නැණින් කරුවට ලෝක මම ඉදිරියට ලබා දෙනවා. ඉස්කෝලේ ළමයි මගේ ඉස්කෝලේ ළමයිට ඔබ ඉගෙන ගන්න අච්චු පොතේ පාඩම තියෙනවා. මම උදාහරණයක් ගන්නේ දහම් කියන පුද්ගලයේ ගන්නව ණයට රුපියල් 36000. උන්ට හිතලා ගන්න රුපියල් 36000ක් ණයට ගන්න. එයා මේක ගෙවන්න ඕන මාසික වාරික 6කින්. මාස 6කින් කියන්නේ මාසික වාරික 6කින්. රුපියල් 36000 ගත්ත මාස 6කින් ගෙවන්න. දැන් ළමයිට තේරෙනවා එක මාසයකට කීයක් ගෙවන්න ඕනද කියලා පොලිය නැහැ. 36000 6කින් ගෙවන්න. රුපියල් 36000 හැදගත්ත මාස 6කින් ගෙවන්න. හැබැයි ණය මුදලට ඒ ආයතනයෙන් අපි බැංකුවෙන් පොලිය අයන වාර්ෂික පොලිය අනුපාතය 110යි. එතකොට දැන් අපි 10 දිනකට ක්‍රමයට සුළු පොලිය කඩලා මේ කරන්නේ මුළු පොලිය ගන්න 36000 ගුණ කරන 110යි. ඒක සම්පූර්ණ මේ ක්‍රමෙදි වැඩි. 36000 110ක් කරලා පොලිය එන්නේ නැහැ. ඊළවන ශේෂ ක්‍රමයකින් මම කියලා දුන්නා. එතනදී මාස ඒකකයෙන් තමයි පොලිය ගන්න එකේ ඉස්සෙල්ලා මම කියලා දුන්නා. අන්න ඒක තමයි දැන් මම පැහැදිලි කරන්නේ. මෙන්න ණය මුදල 36000යි එක මාසයක ණය කොටස. දැන් මේ පොලිය නෑ තාම. එක මාසයක ණය කොටස වෙන්නේ 36000 ගෙවන්නේ මාස 6කින් නිසා 36000 බෙදනවා 6ට. එතකොට එන්නේ රුපියල් 6000යි. මොනෝක තමයි එක මාසික ණය කොටස. අපි ඕකටම තමයි මාස ඒකකය. ඔක තමයි මාස ඒකකය කියන්නේ. දැන් එන්න මාස ඒකකය 6000යි ඉතන මාසික ණය කොටස 6000. ඒ මාස ඒකකේ ඒ කියන්නේ රුපියල් 6000ට පොලිය හදන්න. 6000 මේ 6000 ගුණ කරනවා 100න් 12යි. 100න් 15යි. 10යි. ඒ අවුරුද්දේ වාර්ෂික මාසයකට ඕන නිසා මේකෙන් 12න් 50ක් කරනවා. අපි සුදුදරම බිංදු දෙකට විද්‍යාවක් කරගන්න. ඊට පස්සේ 12යි 6යි කියන නිසා 5යි 10යි 5 50. එහෙනම් රුපියල් 50ක මුදලක් වෙනවා එක මාස ඒකකයකට පොලිය. මාස ඒකකය. දැන් මේ ගණනේ මාස 6යි. හැබැයි මාස ඒක ගන්න 6යි මාස ඒක ගන්න යනවා සූත්‍රයක් තියෙනවා. ඒ සූත්‍රයට අනුව මාස ඒක ගන්න නම් වෙනවා. මෙන්න සූත්‍රය ආයි කියනවා ටික් එකේ තියෙනවා n බෙදීම 2යි n ධන 1. දැන් මේ සූත්‍රයේ n වෙනුවට ආදේශ කරන්නේ අන්න අර ගන්න කියන මාස 6යි. වාරික. එහෙනම් අපි ඒක ආදේශ කරනවා 6 බෙදීම 2යි ගුණ කිරීම 6 ගන්න 1යි. එතකොට මේක සුළු වෙනකොට 6 දෙකෙන් බෙදෙනවා 3යි ගුණ කරනවා 6යි 7යි. උත්තරේ එනවා 21. එහෙනම් මේ ගන්නේ හැටියට මාස 6යි මාස 1කට ගන්න 21. එහෙනම් දැන් මුළු පොලිය හොයන්න මොකද කරන්න ඕන? මාස ඒකකයේ කියන්නේ 6000ක් පොලිය අපි හොයනවා. මාස ඒකකයේ පොලිය 50. මාස ඒකක 21. එක මාස ඒකකයකට පොලිය 50යි මාස ඒකක 21ක්. එහෙනම් මුළු පොලිය හොයන්න මාස ඒකකයට පොලිය ගුණ කරන්න ඕන මාස ගණනෙන් නෙමෙයි මාස ඒක ගණනෙන්. මේක තමයි මම පැහැදිලි කරන්න ගියේ. මේ පාඩමේ තියෙන වෙනස තියෙන්නේ 10 පන්තියේ ප්‍රතිශත පාඩමේ වෙනස තියෙන්නේ මෙතන.
ඊළවන ශේෂ ක්‍රමයට කියුවොත් මාස 1ක් ගන්න ගුණ කළා තමයි අපි පොඩි ගන්න. මාස 1කට පොඩි හෙව්වා මාස 1ක් ගන්න ගුණ කළා. දැන් මේක ගුණ කරාම බිඳුවයි අසර කිව්ව 5යි අසර දෙක 10යි රුපියල් 1050ක පොලියක් ඇදලා තියෙනවා අපේ ණය මුදලේ. එතකොට අපි බැංකුවේ ණය ගත්ත කීයද 36000. ඒක ගෙවන්න තියෙන්නේ මාස 6ක. එතකොට අපි අර ඊළඟ ශේෂ ක්‍රමයේ පොලිය හදන ක්‍රමය නෙමෙයි. ණය මුදල ඉස්සෙල්ලාම ගන්න දීපු දත්තේ මාසෙක ණය කොටස හොයාගන්න පොලියක් නැතුව ඒකට පොලිය හොයා ගන්න ඕන මාස 1කට පොලිය හොයා ගන්න ඕන මාස 1කට ගන්න හොයා. ඒ දෙන්න ගුණ කරාම මුළු පොලිය දෙනවා. දැන් ඉන්න මම මේ බැංකුවට මම නම් ණය වෙන්නේ මම ගෙවන්න තියෙන රුපියල් 36000කුයි මෙන්න මේ ඇදිච්ච පොලිය 1050. ඔය ටික මම ගෙවන්න ඕන මාස 6ක. අන්න අපිට විභාගයට ගන්න ඉන්නේ 2016 අවුරුද්දේ ගන්න දුන්නේ වාරික ඒකාගයසය. කොච්චර මුලක 10ක් ගන්න. හරිම ලේසියෙන් ලකුණු ගන්න පුළුවන් ගන්න. එතකොට වාරිකය වෙනකන් කරනවා දැන් මම 36000 ගෙවන්න තියෙන ණයද. දැන් මේ පොලියක් ගෙවන්න ඕනේ මම. එහෙනම් 36000ට 1050 එකතු කරනවා. එතකොට එනවා ගෙවන්න තියෙන සේර මුළු මුදල. ඒක බෙදලා එක මාසෙක වාරිකය ගන්න මේ මාස 6කට ගෙවන්නේ. හරි. අන්න එනවා වාරිකය. එහෙනම් මම වාරිකය තවම කරේ නැහැ. මම දැන්ද කරේ ඊළවන ශේෂ ක්‍රමයක පොලිය ගණනය කරන ක්‍රමය නේ. උඩට බලන්න. ණයද එක මාසෙක ණය කොටස අපි ඒකට තව නමක් වෙන මාස 1කට එහෙනම් මේ මාස 1කට පොලිය හොයාගත්තා. මෙතන 12 දෙකෙන් ගුණ කරන්නේ මාසෙකට පොලිය ගන්න නිසා මොකද මේ වාර්ෂික පොලියනේ පොලිය ප්‍රතිශතයනේ. මාස 1කට පොලිය හොයාගත්තා. මාස 1කට ගන්න ඕනේ. ඒ දෙන්න ගුණ කරාම මුළු පොලිය. right. දැන් ඉන්න මුළු පොලිය වෙන විදියක්. තව එක කොටසයි අපිට තියෙන්නේ වාරිකය වෙන. වාරිකය. අපි ඊළඟ උදාහරණෙදී වාරිකයේ සිදුවන හොඳයි. අපි දැන් ඊළඟ උදාහරණයක් යමු. ණය මුදලක් සඳහා පොලියක් එක්ක වාරිකය ගෙවන විදිහ කොහොමද කියලා බලන්න. එතකොට මෙන්න මේ නිබන්ධනයේ තියෙන තුන්වෙනි උදාහරණය තමයි යන්නේ. තුන්වෙනි උදාහරණය පැහැදිලි කරන එක මෙන්න මේ දීපු දත්තයන් ටික මම කියන මේ විදිහට වටිනාකම රුපියල් 35000 තුනේ රූපවාහිනියක් තියෙනවා. වටිනාකම රුපියල් 35000 අපිට මුදලට ගන්න කඩේට තියෙනවා. ඒකද අපිට සල්ලි නැහැ. ඒ නිසා රුපියල් 5000 මුලින් ගෙවනවා. ඉවල අපිට ඉන්නේ කරන්නේ. රුපියල් 35000 කට ඉන්නේ අපි දෙන්නේ 5000. ඒතකොට අපිට අක්කලා හිතට එන්න ඕන අපි ණය වෙන්න ඕන. ණය වෙන්නේ කියන්නේ 35000න් 5000න් ගෙවන්නේ. ඒක අයින් කරලා මෙන්න ණය වෙනවා. මේ දීපු දත්තයන් නේ. මේ දත්තයන් එකයි මෙන්න ගන්න දේ දත්තයන් හතර. ඔක්කොම මුළු දත්තයන් ගන්න හතර. වටිනාකම 35000න් මුලින් ගෙවන ගාන 5000. කලින් ගන්නේ දෙලීම ණය මුදල දුන්නා. දැන් මේක ණය මුදල හදා ගන්නවා අපි මේකෙන් කඩලා. ඊට පස්සේ ඔබ ගෙවන්න තියෙන්නේ වාරික 10කින් කියලා මේක ඇතුලේ තියෙන්නේ. වාරික 10කින් ගෙවන්නේ. ඒ ණය මුදලට අය කරන වාර්ෂික පොලිය 150. දත්තයන් හතරයි. 35000 පොලිය මුලින් 5000 ගෙවනවා. වාරික 10කින් ගෙවන්න ණය මුදල 35000 ණය මුදල. ඒ සඳහා වාර්ෂික පොලිය 150ක් අය කරනවා. හොඳයි. දැන් අපි ගන්න හදාගෙන යන පිළිවෙල මෙන්න මේක. මේක අපි හොඳ කල්පනාවෙන් කරගෙන යනවා. රුපියල් 35000 වටින රූපවාහිනියට 5000 ගෙවුවෙන් පස්සේ ණය වෙන මුදලින් අපි පොලිය හදන්නේ. එහෙනම් ණය වෙන මුදල ගන්න මේක අඩු කරනවා. රුපියල් 30000ක් එනවා ණය. right. දැන් 30000ක් ණය. අපි අර ගෙවු 5000 පොලිය ගන්න මුලින්ම ගෙවුවා 30000ට පොලිය ගන්නවා. ඊළඟ ශේෂ ක්‍රමයේ කියන මේ ගන්න. එතකොට එහෙනම් අපි මාස 1කට පොලියක් අනුව තමයි හදාගන්නේ. 30000 ණය මුදල. එහෙනම් අපි කරන්න ඕන එක මාසයකට ගෙවන ණය කොටස ගන්න. මාස 12කින් ගෙවන්න තියෙන නිසා 30000 බෙදනවා 12. එතකොට ලැබෙනවා එක මාසයක ණය කොටස. ඒකට තව වචනයක් මම කිව්වා මාස ඒකකය. 30000 දොලරට ගන්න මේ බෙදීම කරන්න ඔයාලා දීක බෙදීම අරගෙන බෙදන්න රුපියල් 2500ක් එනවා එක මාසයක ණය කොටස. එහෙම නැත්නම් මාස ඒකක. දැන් ඊළඟට අපි කරන්නේ මේ මාස ඒකකයට පොලිය හොයනවා. කලින් ගන්නේ පැහැදිලි කරා. එතකොට 2500ට පොලිය හොයන්න අන්න දීපු දත්තයන් අරගන්නවා පොලිය අය කරන 150. ඒ වර්ෂයේ නිසා අපි මාසයකට හොයන්නේ
මාස ඒකකයකට බෙදලා පස්සේ 2500ට පොලිය හොයන පස්සේ මේක සුද්ධ කරලා ගත්තා. ඊපස්සේ ඉස්සෙල්ලා කතා එන අපේ මුළු පොලිය හොයන්න අවශ්‍ය වෙන එක කාර්යයක් හරියට. ඒ මාස ඒකකයකට පොලිය ඊළඟට අපි ගන්න මාස එකක් ගන්න. මොකද සූත්‍රය n බෙදීම 2යි n ධන 1යි. ඒතර මේකේ n කියලා කියනකොට අර දෙන වාරය ගන්න. 12. එහෙනම් n කියන දැනට 12 දේශ කරන 12 බෙදීම 2 ගුණ කිරීම 12 ධන 1. සුළු කරද්දී 12 දෙකෙන් බෙදුවම 6යි 12 1යි 13යි 13 6 ගුණ කරාගෙන 70. එහෙනම් මාස ඒකක මාස 12 කියන එකට මාස ඒකක 70ක්. මාස ඒකකයට පොළොව 21.5යි මාස ඒකක 70ක්. එහෙනම් මුළු පොලිය හොයන්න එකක් දැන් කරන්නේ අර මාස ඒකකයට හොයාගත්ත පොලිය ගුණ කරනවා මාස ඒකකයි. මේ දෙක ගුණ කරාම එන උත්තරය මම කියනවා රුපියල් 2437යි 750ක් තමයි උත්තරේ. 2437. එහෙනම් දැන් අපි ආවා අපි ණය දෙන්නේ 35000 නෙමෙයි 30000. ඒ 30000 හීනෝනිශේෂ ක්‍රමයෙන් පොලිය හදපු විදිය මෙන්න 2437යි 750ක පොලියක් තිබුණා. තමන් ගෙවන්න ඕන මේ පඩේට අර ණය වෙච්ච 30000යි මෙන්න මේ පොලි කරලා. ඒ ටික ගෙවන්න මට කාලය දීලා තියෙන සමාන මාසික වාරය. සමානයි. මාසෙම සමානව ගෙවන්න. මේ ටිකක් ගෙවන්න මේ ටිකක් ගෙවන්න. සමාන මාසික වාරයට 12කින් ගෙවන්න. එහෙනම් දැන් මට ගෙවන්න තියෙන මුළු මුදල හොයාගන්න. මුළු මුදල හොයන්න මොකද කරන්නේ? ණය වෙච්ච 30000ට මේ හැදිච්ච පොලිය. එහෙනම් දැන් මම ඒක කරනවා ගෙවන මුළු මුදල දැන් හදාගන්න. දැන් ඉස්සෙල්ලා ගන්න එහාට ඔන්න දැන් පියවරක් තියෙනවා. කලින් ගන්නේ එව්වේ අපි මුළු පොලිය විතර. දැන් මුළු මුදල. මුළු මුදල කියන්නේ ණය මුදලට මේ හැදිච්ච පොලිය. 30000ට එකතු කරලා මම රුපියල් කිව්වේ නෑ එකතු කිරීම 2437යි 750. දශමයෙන් 750. මේ දෙක එකතු කරාම රුපියල් 32437යි 750. දැන් මේකත් කියන්නේ අපි ණය වෙච්ච මුදලයි ඒ ණය වෙච්ච මුදලට හීනවල ශේෂ ක්‍රමයට හදපු මුළු පොලිය දෙකම එකතු කරලා ඉන්නේ. දැන් ඔය ටික ගෙවන්න. මාසික වාරයට 12. එහෙනම් අපි අහන්නේ විභාගෙට එක වාරයකට අපි කියන්නේ. දැන් අපි මොකද කරන්නේ? මේ මුදල ගෙවන්න වාරය 12ක් තියෙන නිසා වාරිකයට අපි හොයන්න රුපියල් 32437යි 750 බෙදනවා 12. එතකොට එනවා රුපියල් මේක අපිට ගන්න කියලා තියෙන මේ නිබන්ධනේ ආසන්න රුපියල් ප්‍රසන්න. මේ එදුව මේ උත්තරේ දෙන්නේ 2703යි 0.125. 725 නේ 0.125. ආසන්න රුපියල් වටේ වෙයි පස්සේ මේ දශම ස්ථාන අයින් කරලා පස්සේ මේ අපහාට වඩා අඩු නිසා එකතු වෙන්නේ නැහැ නේද? ඒක ආසන්න වශයෙන් රුපියල් ගත්තා ඊපස්සේ වාරික වෙනවා රුපියල් 2700. මෙන්න එතකොට යා දෙවන වාරික එකයි. 2016 අවුරුද්දේ සම්පූර්ණ ලකුණු හොයන්න තිබුණේ වාර්ගික අධ්‍යක්ෂයන් කියනවා. ඒක ඩෙලිගේටර් එකේ ඉඳන් ගන්න අමාරු වුණාට ලේසියෙන් ලකුණු හොයන්න පුළුවන්. කොට අපිට මම 10 11 ශ්‍රේණි දරුවන්ට කියලා තියෙන ප්‍රශ්න පත්‍රයේ හැදෙන ක්‍රමය, ඒ හැදෙන ක්‍රමයේ තියෙන රචනාමය ප්‍රශ්න අවම වශයෙන් තුනක් එහෙම නැත්නම් හතරක්. රචනාමය ප්‍රශ්න කියන්නේ මේ தත්ත්වයන් පිළිබඳ අවසානයේ මේව පියවරෙන් පියවර දෙන්නේ නැහැ. මොනවද එක සැරේට අහන්න බෑ වාර්ගික එකක්. එතකොට අපි යන්න ඕන ණය මුදල හොයාගන්න. එක මාසික ණයට හොයාගන්න. ඒකට පොලිය හොයාගන්න. ඒ කියන්නේ මාසයකට පොලිය හොයාගන්න. සූත්‍රය පාවිච්චි කරලා මාසයකට ගන්න හොයාගන්න. බෝඩ් එකේ මකල තියෙන එක. ඊට පස්සේ ඒ දෙක ගුණ කරලා මුළු පොලිය හොයාගන්න. ඒ මුළු පොලිය ණය මුදලට එකතු කරා ගෙවන මුළු මුදල වෙනවා. ඒක පොලියන් කියන වාරික 12යි. එන 12 පිළිවෙල වාරික එකයි. මේ පාඩම හීනවල ශේෂ ක්‍රමයට විභාගෙදි ගණන් අහන ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි වාරිකයක අගේ ස්ලෑන්ඩ් කියන මම මේ උගන්වපු ටික. අනිත් එක තමයි
මේ වාර්කයේදීලා අපි මෙන්න මේක දෙන්නේ නැහැ. පොඩි ප්‍රතිශතය වන්නේ කියලා. මම මේක තාම කියලා දුන්නේ. දැන් මේ පාඩමේ විභාගෙට එන එක ක්‍රමයක් තමයි මේ කිව්ව වාර්කයේ සොයන. ඒතර මේ වාර්කයේ සොයන ක්‍රමය 2016 ගණන් හදලා මේ පන්ති පටන් ගන්න පස්සේ සම්පූර්ණ විභාග ප්‍රශ්න සාකච්ඡා කරනවා. මේ නිබන්ධනයේ තිබුණු දෙවෙනි උදාහරණය මම කරේ නෑ. ඒ වගේම තුන්වෙනි උදාහරණය කරා. මෙතනින් පස්සේ ඔයාලා අනිවාර්යෙන් කළ යුතු දේ තමයි 9 අපේ පාසලේ අච්චු පොතේ නැත්නම් පෙළ පොතේ 9 එක අභ්‍යාසය 9 එක අභ්‍යාසයේ කියන 1 2 3 4 කියන ගණන් හතර සම්පූර්ණ වචන ප්‍රශ්න තියෙන ලකුණු 10 ගණන් ප්‍රශ්න ගණන් හතරක් තියෙනවා. අන්නේ ගණන් හතර අන්තිමේ වෙන් කරපු තේමා 6කට වෙන් කරලා තියෙනවා දරුවෝ දන්නවා. ඒකේ සංඛ්‍යා කියන තේමාවයට තියෙන පොතේ මේ ගණන් හතර හදන්න. හොඳයි. ඊට පස්සේ අපිට තියෙන්නේ පොඩි ප්‍රශ්න කරන්නේ මේ පාඩමේ දෙවෙනි කොටස. ඒක ඊළඟ පාඩමේදී මම සාකච්ඡා කරන්න බලන්න. එhmenan අදට මෙතනින් අවසන් කරනවා. සුබ දවසක් සියලු දෙනාට.